අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සමසිත සුවපත් කරන්නට ලෞතර ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහානද සෙනසුනෙහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ අංක 144 උඩකුඹුරේ ගෙදර දොරණෑගම මැදවල හාරිස්පත්තුව ලිපිනේ පදිංචි ඩී.එම්. උදය බණ්ඩාර දිසානායක මහතා ඇතුළු එම මහත්මිය සමග පවුලේ පින්වත් දූදරු ඥාති හිතමිත්‍රාදීන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නොචේකෝ භික්ඛවේ භික්ඛු පරචිත්ත පරියාය කුසලෝ හෝති අත සචිත්ත පරියාය කුසලෝ භවිස්සාමිති. එවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං ධර්ම ශ්‍රවණාබිලාෂී
ශ්‍රද්ධාවන්ත පින්නතුනි සියලු දෙනාම අද මේ උතුම් ධර්මලාභය ලබන්නටත් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ මුළු ලොව පුරාම ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව විසුරුවා හැරීමටත් සූදානම් වෙන මොහොතයි. ලෝකේ දුර්ලභව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධ කරගෙන සියලු සංසාර දුක් කෙලවර කිරීම පිණිසම දේශනා කරන සද්ධර්මයක් ශ්‍රවණය කරන්ඩ සසරේ මහා පුණ්‍ය බලයක් තියෙන්න ඕනේ. අන්න ඒ පුණ්‍ය බලය මතුවෙච්ච වෙලාවේ මේ හැම දෙනාම ඒ උතුම් ධර්මලාභයයි ලබන්නේ. පින්වත්නි, දායකත්වයේ දරන ඔබටත් එමෙන්ම ලෝකේ පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මාතෘකා කරන්නේ. අපි මුලින්ම මේ දේශනාව අඳුනගමු. පින්වත්නි, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායටයි මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ. පින්වතුන් දන්නවා අංගුත්තර නිකායේ දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන සූත්‍ර දේශනා තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ අංගුත්තර නිකායේ දසක නිපාතය කියලා වෙනමම නිපාතයක් තියෙනවා. ඒ නිපාතයේ තියෙන්නේ දහම් කරුණු 10ක් පිළිබඳව දේශනා කළ දේශනා. මේ දසක නිපාතයේත් වර්ග ගණනාවක් තියෙනවා. දසක නිපාතයේ ඇතුළෙත් වර්ග ගණනාවක් තියෙනවා. අක්ඛෝස වර්ගය, නාත වර්ගය, ආනිසංස වර්ගය ආදී විදිහට. මේ වර්ග අතර එක වර්ගයක් තියෙනවා සචිත්ත වර්ගය කියලා. සචිත්ත වර්ගය. සචිත්ත වර්ගයේහි සූත්‍ර දේශනාවක් තියෙනවා. පළවෙනිම සූත්‍ර දේශනාව සචිත්ත කියන සූත්‍රය. අංගුත්තර නිකායේ මොන නිපාතයේද? දසක නිපාතයේ සචිත්ත වර්ගයේහි සූත්‍රයේ නම සචිත්ත සූත්‍රය. සචිත්ත සූත්‍රය. පින්වත්නි, සචිත්ත කියන එකේ තේරුම මොකද්ද? දැන් අපි කවුරුත් දන්න ගාථාවක් තියෙනවා. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව. ලෝක ධාතුවේ අතීතයේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් උන්වහන්සේලාත් මතුත් පහළ වෙන යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වෙත්නම් උන්වහන්සේලා දේශනා කරන මුළු මහත් ධර්මස්කන්ධයේ පින්නතුනේ මෙන්න මේ ගාථාව තුල තියෙනවා. මොකක්ද ඒ ගාථාව? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඊළඟට සචිත්ත පරියෝදපනං. සචිත්ත පරියෝදපනං. මේ ගාථාවෙත් හරි වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි පදයෙන් කියන්නේ සබ්බ පාපස්ස අකරණං. බුදුවරු ලෝකේ එදත් මතුත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ඇතුළු සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලෝකෙට කියලා පළවෙනි කාරණේ තමයි පින්වත්නි පව් නොකර ඉන්න කියලා. පව් කරන්න එපා. ඒක තමයි පළවෙනි කාරණේනේ.
සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීම පිණිස බුදුවරු අනුශාසනා කරනවා. අතීතයේවත් අනාගතයේවත් කිසිම බුදු කෙනෙක් නැහැ පින්වත්නි පාපයකට අනුශාසනා කරපු. පාපයෙන් අතමිදීම පිණිසම පව් නොකිරීම පිණිසමයි බුදුවරයන් වහන්සේලා අනුශාසනා කරන්නේ සියලු බුදුවරු. එතකොට ඊළඟ දේ තමයි පින්වත්නි ඊළඟ පදේ මොකද්ද කියන්නේ? කුසලස්ස උපසම්පදා. කුසලස්ස උපසම්පදා. දැන් පව් නොකර ඉන්නවා නම් පව කියන වචනෙට ප්‍රතිවිරුද්ධ වචනේ මොකද්ද? පිං. හැබැයි දෙවෙනි පදෙන් කියන්නේ පිං රැස් කිරීම කියලා නෙමෙයි. පැහැදිලි නේද? පළවෙනි පදෙන් කිව්වේ පව් නොකිරීමට බුදුවරුන් ශාසනා කරනවා. ඊළඟට පුඤ්ඤස්ස උපසම්පදා නෙමෙයි කුසලස්ස උපසම්පදා. ඇයි පුඤ්ඤස්ස උපසම්පදා කිව්වේ නැත්තේ? මේවා අපි හොඳට තෝරා ගන්න ඕන පින්වත්නි. මේ තෝරාගත්තම අපේ ගමන නිරවුල්. පින කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. පින කියලා කියන්නේ භවගාමී දෙයක්. භවගාමී දෙයක්. පින හැම වෙලාවකදීම පින්නතුනේ සසර මේකින් කියන්නේ පින උපකාර නැත්තේ නෑ නිවනට. නමුත් පින කියන වචනේ ප්‍රධානම පින්නතුනේ සසර පැවැත්මේදී තමයි පින්නතුනේ සැප විපාක උපදවන්නේ. දැන් මේක කිව්ව ගමන්ම හිතන්න එපා එහෙනම් ආයි පින් කරලා වැඩක් නැහැ කියලා. පිනත් නැති අපිට පිනත් හොඳයි. නේ? පින වුවමනයි බුදුරජාණන් වහන්සේලා දේශනා කළානේ මල් මාලා ගොතන මිනිස්සයා මල් එකතු කරලා සෑහීමකටපත් වෙන්නේ වගේ ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං. උපන්න මිනිස්සයා විසින් ඒ වගේ බොහෝ පින් කරන්න ඕනේ කිව්වා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මහා පුඤ්ඤ භායි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ වදාලා මා භික්කවේ පුඤ්ඤානං බායිත්ත. මහණෙනි පිනට බය වෙන්න එපා. පැහැදිලි නේද? හැබැයි ධම්මපදයේම තව ගාතාවක් තියෙනවා. පුඤ්ඤ පාප පහීනස්ස නත්ති ජාගරතෝ බයං. පින්පව් දෙකම දුරු කරපු කෙනාට බයක් නැහැ කියලා. එක ගාතාවක කියනවා මල් නෙලනවා වගේ සෑහීමකටපත් නොවී පින් කරන්න කියලා. පිනට බය වෙන්න එපා කියනවා. පිනට කැමැත්ත උපදව ගන්න කියනවා. නැවත නැවත පින් කරන්න කියනවා. ආයෙ ගාතාවක කියනවා පින්පව් දෙකම අත්හැරපු කෙනාට බයක් නැහැ කියලා. මේ කියන්නේ හොඳට මතක තියාගන්න. පින කියන එක පින්නතුනේ සැප විපාක වශයෙන් දෙනවා. මේකෙන් පිනට බය වෙන්න උවමනා නැහැ. හැබැයි මතක තියාගන්න බුදුවරු ලෝකේ පහළ වෙන්නේ පින විතරක් රැස් කරලා දෙන්න නෙමෙයි. ඒකයි කිව්වේ පළවෙනි පදෙන්ම කියන්නේ පව් නොකිරීම පිණිස බුදුවරු අනුශාසනා කරනවා. හැබැයි බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයක තමයි කුසලය කියන එක පෙන්වන්නේ. වෙනත් ශාස්ත්‍රූවරුත් පින කියනවා. දැන් අදටත් තියෙන මේ ලෝකේ අනෙක් ආගම්වල පින කියන වචනේ පාවිච්චි වෙනවා. හැබැයි කුසලය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. කුසලය කියන එකට අනුශාසනා කරන්නේ කවුද? බුදුවරු. හැබැයි බය වෙන්න එපා. කුසලය කියන එක රැස් කරනකොට සෑම කුසලයක් අස්සෙම පින තියෙනවද නැද්ද? සෑම කුසලයක් අස්සෙම පින තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ නිවන පතාගෙන පින් කුසල් සම්පූර්ණ කරන කෙනාට නිවන් දකින තුරා සංසාරේ සැප විපාක ලැබෙනවා. ඇයි සැප විපාක ලැබෙන්නේ? ඒ කුසලයේ තුලම පින තියෙන නිසා. වැටහෙනව නේද? ඊළඟට කියනවා සචිත්ත පරියෝදපණං. මොකද්ද দমনය කරගන්න කියන්නේ? මොකද්ද වෙනත් නේ? කියන්නකෝ. පළවෙනිට කියනවා සබ්බ පාපස්ස ආකරණං.
සියලු පව් නොකිරීමට බුදුවරු අනුශාසනා කරනවා. කුසලස උපසම්පදා කුසල් රැස් කිරීමට බුදුවරු අනුශාසනා කරනවා. ඊළඟට සචිත්ත පරියෝදපණං. මොකටද අනුශාසනා කරන්නේ? සිත දමනය කර ගැනීමට. ඒ කියන්නේ ඔය ඇත්තන්ට අනුශාසනා කරනවා මගේ හිත දමනය කරගන්න කියලා. එහෙමද? ඔන්න අපි වචනයක් එහෙනම් අතහැරලා නෙමෙයි කියන්නේ හැමදාම. සචිත්ත පරියෝදපණං කියන්නේ තම සිත දමනය කර ගැනීම. හැබැයි මේ ලෝකේ අපි දඟලන්නේ මොකේද? අපි දඟලන්නේ අනුන්ගේ හිත් අපිට යටත් කරගන්න. බලන්නකො මේ ස කියන වචනයෙන් තමයි තමන්ගේ කියන අර්ථය ආවේ. හැබැයි ස කියන වචනේ නැතුව කිව්වම බලන්නකො පින්වත්නි වරදින තැන. ඒ නිසා ඒකයි කියන්නේ මේ බුදුවරු එක වචනයක්වත් එක අකුරක්වත් අර්ථ රහිතව දේශනා කරන්නේ. ඒ නිසා බුද්ධ දේශනාවක අරුත උඩින් පල්ලෙන් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න හොඳත් නෑ. සචිත්ත පරියෝදපණං කියනොත් තම සිත දමනය කර ගැනීම. හැබැයි මේ ලෝකේ මිනිස්සු නොමැරී මැරෙන්නේ පින්නතුනේ තමන්ගේ හිත දමනය කරගන්න නෙමෙයි අනුන්ගේ හිත තමන්ට යටත් කරගන්න. බුදුවරු එහෙම අනුශාසනා කරලා නැහැ. ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතේ වැඩි හරියක් ඉන්නේ අනිකා ඔබට උවමනා පරිද්දෙන් ඉන්න ඕන කියලාද නැද්ද? අනිකා කියන්නේ කවුද කියන එක ඔයත් බලන්න. දෙමව්පියෝ දරුවෝ ගැන හිමිතන් ඉන්නවා, සහෝදරයෝ අනික් සහෝදරයෝ ගැන හිමිතන් ඉන්නවා, ස්වාමියා බිරිඳ ගැන හිතන් ඉන්නවා, බිරිඳ ස්වාමියා ගැන හිතන් ඉන්නවා, දරුවෝ දෙමව්පියෝ ගැන හිතන් ඉන්නවා. අසල්වැසියෝ ගැන අනික් අසල්වැසියෝ හිතන් ඉන්නවා, රටවැසියෝ ගැන අපි රටවැසියෝ හැටියට හිතන් ඉන්නවා. ඔක්කොම හිතන් ඉන්නේ අනික් ඔක්කොම අපිට ඕන හැටියට ඉන්න ඕන කියලා. එහෙම එකක් නැද්ද? එහෙම එකක් තියෙන්නේ. හැම තැනකම අපි බලාපොරොත්තු වෙනවා අපේ හිතට අනුන්ගේ හිත දමනය වෙලා තියෙයි කියලා. ඒකේ ඇති ඵලය මොකද්ද? නෑ. බුදුවරු අනුශාසනා කරන්නේ අනුන් තමන්ගේ වසඟේ පවත්වා ගැනීම නෙමෙයි. ඔය ඇත්තන්ගේ වසඟේ පවත්වා ගන්න. මොකද අනුන් තමන්ගේ වසඟේ තියාගන්නේ කොහොමද? ඔය ඇත්තන්ගේ හිත ඔය ඇත්තන්ටවත් වසඟේ තියාගන්න බැරි කි. ඔබ හිතට වසඟව ගියාද හිත ඔබට වසඟ කරගත්තද? මොකද්ද ඒ දෙකෙන් උනේ? වෙන්න ඕන මොකද්ද? තමන්ගේ සිත තමන්ට වසඟ කරගන්න ඕන. හැබැයි උනේ මොකද්ද? සිතට වසඟව අපි ගියා. දැන් සිතට වසඟව යන ගමන නිවීමට යන ගමනක්ද දැවීමට යන ගමනක්ද? දැවීමට යන ගමනක්. එතකොට නිවීම ලැබේවා කියන ප්‍රාර්ථනාව සාදුකාරයක් විතරක් වෙන්නේ නැද්ද? මේ කියන එක වැටහෙනව නේද? ඒ නිසා අනුන්ගේ සිත් අපිට දමනය කරගන්න ඕන නෑ. අපි ඉස්සර වෙලාම වීරිය කරන්න ඕන මැරෙන්න කලින් තමන්ගේ හිත තමන්ගේ වසඟේ තියාගන්න. තමන්ගේ හිත තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන්ද කියලා බලන්න. එක විනාඩි 10ක් මේ ලෝකේ දුර්ලභව පහළ වෙන සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකගේ එක ගුණයක් හරි මෙනෙහි කරන්න බලන්න විනාඩි 10ක්. ඒ සිහි කිරීම මැත්තේ තමන්ගේ හිත වසඟ කරගන්න පුළුවන්ද කියලා. මෙනෙහි කරන්නේ මේ ලෝක ධාතුවේ පරම දුර්ලභව පහළ වෙන බුදු කෙනෙක්ගේ ගුණයක්. ඒ බුදු ගුණය මෙනෙහි කරන විනාඩි 10 ඇතුළත ඒ බුදු ගුණ මානසිකාරය ඇතුලේ තමන්ගේ හිත තමන්ගේ වසඟේ තියාගන්න ඔබට පුළුවන්. ඒක කරන්නත් බැරි නම් පින්නතුනේ ලෝකෙ මිනිස්සුන්ගේ හිත අපේ යටතට ගන්න හදන්නේ ඇයි? අනික් ඔක්කොගෙම හිත අපිට ඕන විදිහට තියෙන්න ඕන කියලා හිතන්නේ ඇයි? තමන්ගේ හිත තමන්ට ඕන හැටියට තියාගන්න බැරුව.
අපි මේ සංසාරේ තාම නිවන් නොදැක්කේ දුක් කෙලවර නොකලේ හතර ආපායෙන් නොමිදුනේ අනුන් යටත් කරගන්න බැරි වෙච්ච කරුමයකට නෙවෙයි. මොකටද? තමන්ගේ හිත තමන්ට වසඟ කරගන්න බැරි වෙච්ච කරුමෙට නේද? එනිසා මේ මොහොතේ වෑයම් කරන්න ඕන. අනුන්ගේ හිත් দমনය කර ගැනීම පිණිස අපිට අවවාද කරන්න පුළුවන්. අනුශාසනා කරන්න පුළුවන්. මග පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක අපේ කාර්යභාරය නෙමෙයි. වැදගත්ම කාර්යභාරය තමන් තමන්ව দমনය කරගන්න ඕන. দমনය වෙච්ච කෙනෙක්මයි තව කෙනෙක් দমনය කරන්නේ. මහ වනයේකට ගිහිල්ලා මහ වනයේ ඉන්නා වූ යම් හස්ති රාජයෙක් ඉන්නවා නම් වනයේ ඉන්න හස්ති රාජයා দমনය වෙච්ච ඇතෙක්ද නැති ඇතෙක්ද? দমনය නොවිච්ච ඇතෙක්. ඒ দমনය නොවිච්ච ඇතාව හීලෑ කරගෙන ආපහු අරන් එන්න සමර්ථ වෙන්නේ দমনය නොවිච්ච ඇතෙක්ද দমনය වෙච්ච ඇතෙක්ද? দমනය වෙච්ච ඇතෙක්මයි. দমනය වෙච්ච ඇතෙකුට පුළුවන් වනයට පිටත් කළාම වනයේ ඉන්න দমনය නොවිච්ච ඇතත් দমনය කරගෙන තමන්ගේ වසඟට ගන්න. එතකොට බලන්න ලෝකේ අනුන්ගේ හිත් দমনය පිණිස අවවාද කරනකොට අපි අපේ හිත দমনය කරගෙනද? দমনය වෙච්ච කෙනෙක්මයි තව කෙනෙක්ව দমনය කරන්නේ. තමන් සංසිඳිච්ච කෙනෙක්මයි අනුන්ව සංසිඳවන්න පුළුවන් වෙන්නේ. ඒකනේ බුදුවරු ලෝකේ පහළ වෙනකොටම කිව්වේ මා අවබෝධ කරගෙන අනුන්ටද අවබෝධ කරවන්නෙමි. මම ඊතර වෙලා අනුන්ද ඊතර කරවන්නෙමි. නමුත් ලෝකේ වැඩියෙන් වෙන්නේ තොටියගේ වැඩි. තොටිය ඊතර වෙන්නේ නැහැ. අනුන් ඊතර කරනවා. මේ මිනිස්සුන්ගේ වැඩ කරගෙන ආයෙනකොටත් තොටිය ගඟ මැදද නැද්ද? තොටිය ගඟ මැද. ඒ නිසා මේ සසරේ තොටියෙක් වෙන්න එපා. අනුන් ඊතර කරවන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. අනුන් ඊතර කරවන්න ගිහින් තමන් නතර වෙන්න එපා. නේ? අනුන්ගේ හරක් බලන්න ඕනේ නෑනේ. අනුන්ගේ හරක් බලනකොට මොකද වෙන්නේ පින්නත් නේ? කිරි ටිකයි ගිතෙල් ටිකයි වෙඬරු ටිකයි මෝරු ටිකයි ඔක්කොම අයිතිකාරයට හරක් බලන මිනිහට තියෙන්නේ හරක් බලන්නම විතරයි. ඒ නිසා මතක තියාගන්න තමන්ව দমনය කරගන්න තමන්ගේ සිත দমনය කරගන්න බුදුවරු අනුශාසනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සචිත්ත සූත්‍රයේදී නෝචේකෝ භික්කවේ භික්ඛු පරචිත්ත පරියාය කුසලෝ හෝති අත සචිත්ත පරියාය කුසලෝ භවිස්සාමීති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බං. අපිට හික්මෙන්න කියනවා කොහොමද අනුන්ගේ සිත් දැනගෙන අනුන්ගේ සිත් দমনය කිරීම පිණිස අපිට නොහැකිනම් තමන්ගේ සිත දකිමින් තමන්ට අවවාද කරන්න කියනවා. ඔන්න අපිට තියෙන වැඩේ. තමන්ට අවවාද කරගන්න තමන්ගේ සිත දකිමින් ඒකයි සචිත්ත පරියාය කුසලෝ හෝති. කුසලෝ හෝති කියන්නේ හැකියාවෙන් යුක්ත කුසලතාවෙන් යුක්ත කෙනෙක් වෙන්න. මොකටද? තමන්ගේ සිතේ ස්වභාවය දකින්න. සමහර අය ඉන්නවනේ ලෝකේ ඕනම දෙයක් දන්නවා. ඇමරිකාවේ තොරතුරුත් දන්නවා, එංගලන්තේ තොරතුරුත් දන්නවා, කැනඩාවේ තොරතුරුත් දන්නවා. හැබැයි හිතේ හැටි දන්නේ නැහැ. තමන්ගේ හිතේ හැටි දන්නේ. ලෝකේ මොනවා දැනගත්තත් වැඩක් නැහැ. පින්වත්නි තමන්ට තමන්ගේ හිත ගැන තේරුම් ගන්න සිහියෙන් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ ලෝකේ තොරතුරු දැනගන්න එපා කියන එක නෙවෙයි. නමුත් පින්වත්නි තමන් ගැන දැන ගැනීම තමයි නිවන් මාර්ගයේදී වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. එතකොට පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන අපිට අනුන්ගේ සිත දකින්න බැරි වෙයි දැන්. දැන් ඔය ඇතන පරචිත්ත විඥානන ඥානෙ නෑනේ. මොකද පරචිත්ත විඥානන ඥානෙ කියන්නේ? අනුන්ගේ සිත් හසර දක්න නුවණ. ඒක නෑනේ. දුක් වෙන්න දෙයක්ද?
ඒක උපදී. හැබැයි ඒක උපදින්න නම් අනුන්ගේ හිත දකින්න කලින් තමන්ගේ හිත දකින්න වෙනවා. තමන්ගේ හිත දැකගෙන වැඩපිළිවෙල පුරපු කෙනාට පරචිත්ත විඥානන ඥානෙත් උපදවන්න පුළුවන්. හැබැයි අනුන්ගේ හිත දකින්න කලින් මොකද වෙන්න ඕන? තමන්ගේ හිත දකින්න ඕන. අනුන්ගේ හිතේ උපදින්නා වූ මේක රාග සිතක් කියලා අනුන්ගේ හිත තේරුම් ගත්තම මොකද තමන්ගේ හිතට එන රාගය අඳුන ගන්න බැරි නේද? මේක ද්වේෂ සිතක් කියලා අඳුනගත්තට ඇති ඵලය මොකද්ද? තමන්ගේ හිතට එන ද්වේෂය මේ ද්වේෂයක් ඉපදුනා කියලා දකින්න බැරි නම්. සමහර විටකදී ආනං හරීම ඊර්ෂ්‍යා කරන කෙනෙක් කියලා අපිට අනුන් ගැන තේරෙනවා. හැබැයි තමන්ට යමක් ගැන ඊර්ෂ්‍යා වෙනකොට ඒක හඳුනාගද්දී අපි අසමත්ද නැද්ද? බහුතරේ අසමත්. අනුන්ට මානේ උපදිනකොට අපි හඳුනා ගන්නවා. හරි ඉක්මනට යා හරි මානෙන් ඉන්න කෙනෙක්. හරි උද්දච්චයි කියලා. හැබැයි යම් වෙලාවන් වල අපිට මානේ උද්දච්චකම් උපදිනකොට අපිට හඳුනා ගන්න බැරි වෙනවා. අන්න ඒකයි කිව්වේ පරචිත්ත විඥාන ඥානෙ උපද්දව ගන්න කලින් තමන්ගේ හිත දකින්ද තමන් වීරිය කරන්න. තමන්ගේ සිත දැකපු කෙනා තමයි යම් දාකදී අනුන්ගේ සිතක් දැනගන්නේ පිරිසිදුවෙන්. බුදුහාමුදුරුව වදාලා කොහොමද මහණෙනි රූපය ගැනම හිතන තරුණයෙක් හරි තරුණියක් හරි ඉන්නවා. එයා හරියට රූපය ගැන හිතනවා. නිරන්තරවම රූපය ගැන හිතනවා. කණ්ණාඩියක් ළඟින් 100 වර ගියොත් 100 වර බලනවා. නිතරම රූපය ගැනම හිතන තරුණයෙක් හරි තරුණියක් හරි ඉන්නකොට වතුර භාජනයක් අතට දුන්නොත් එහෙම මොකක් හරි එකට මොකද කරන්නේ? වතුර භාජනේනොත් මූණ බලනවා. එයි මෙයාට ලොකුම දේ රූපය. හැබැයි මෙහෙම කැඩපතකින් හරි දිය බඳුනකින් හරි එහෙම මූණ බලනකොට මේ තරුණයාට හරි තරුණියට හරි දකින්න ලැබෙනවා මොකද්ද? මූණේ තියෙනවා ලප කැලෙල්. මූණේ තියෙනවා අඳුරු වෙලා අඳුරු වෙච්ච තැන්. මූණේ තියෙනවා දුරු වර්ණ වෙච්ච තැන්. මූණේ තියෙනවා යම් කැලෙල් සහිත භාවයන්. දැන් මේ ටික දැක්කම මේ තරුණයාට හරි තරුණියට හරි මොකද හිතෙන්නේ? කනස්සල්ලක් ඇති වෙනවනේ. කනස්සල්ලක් ඇති වෙනවා විතරක් නෙවෙයි වහවහාම කළ යුතු යම් තාක් දේ තියෙනවා නම් ඒ ස්වභාවය නැති කරගන්න ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් කළ යුත්තේ කරනවද නැද්ද? කළ යුත්තේ කරනවා. සඳුන් ගානවා නම් සඳුන් ආලේප කරනවා. නොඑක් වර්ගයේ ආලේප කරලා හරි මොකද උත්සාහ කරන්නේ? තියෙන කැලල් ඉවත් කරගන්න වීරිය කරනවා. තියෙන අඳුරු ස්වභාවය ඉවත් කරගන්න වීරිය කරනවා. හැබැයි ඒක ඇත්තටම උනේ මොකක් නිසාද? අර කැඩපතෙන් බලපු නිසා. කැඩපතෙන් බලලා දොස් අඳුනගත්තම ඒ දොස් දුරු කර ගැනීම පිණිස මේ තරුණයා හෝ තරුණිය කළ යුතු දේ වහවහා කරන්න පටන් ගන්නවා. හැබැයි දැන් පින්වත්නි කැඩපතින් තව එහෙම බලනකොට දැන් ඔන්න පේනවා කිසිම කැලලක් නැහැ. කිසිම අඳුරු පැහැයක් නැහැ. ඊටාම ප්‍රසන්නයි. බොහොම බබලන සුළු වර්ණයෙන් යුක්තව මූණ තියෙනවා කියලා පේනවා. එතකොට මොකද වෙන්නේ? සතුටු වෙනවනේ. සතුටු වෙනවා මගේ මූණ පැහැපත්. මගේ මූණ පැහැපත් විතරක් නෙවෙයි ඊළඟට මොකද කරන්නේ? ඒ සෝදනයක පිරිසිදු කරන එක අතාරිනවද? නෑ. ඒ පැහැපත් භාවය මත්ෙහි පවත්වා ගැනීම පිණිස පින්නතුනේ කළ යුතු දේ කරනවා. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රෙදි මෙන්න මේ ලස්සන උපමාව අරන් කියනවා. අන්න ඒ වගේ බලන්න කියනවා කැඩපතෙන් මූණ බැලුවා වගේ තමන්ගේ හිත දිහා. බලන්නකො මේ දේශනාව කොච්චර අගේද කියලා. එහෙම තමන්ගේම සිත දිහා බලන්න කියනවා. කොහොමද බලන්න කියන්නේ?
බලන්න කියනවා තමන් වැඩියෙන්ම ජීවිතේ ගෙවලා දාන්නේ කාලය ගෙවන්නේ අවිජ්ජාවෙන් යුක්තවද අවිජ්ජාවෙන් තොරවද කියලා. අවිජ්ජාව කියන්නේ මොකද පින්වත්නි? විෂම ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ අන්සන්තකයක් තමාගේ වේවා කියලා හිතනවා. දැන් ලෝභය කියන එක තමන් සන්තකයේ කෙරෙහි ඇති වෙන එක කාටත් තියෙන දෙයක්නේ. ඊටත් එහා ගියපු අවස්ථාවක් තමයි අවිජ්ජා. අවිජ්ජා කියන්නේ අනුන්ට ලැබෙනවටවත් සතුටු නැහැ. අනේ ඒකත් මට තිබ්බනම් හොඳයි. මේ මිනිසුන්ට නැතුව අය එහෙම හිතනවන්නේ. සමහර වෙලාවකට ආසාවක් නැහැ වගේ. හැබැයි ඒක කියන්නේ කොහොමද? තියෙන තැනටම තමයි ඔක්කොම හම්බෙන්නේ කියනවා. ඒ කියන්නේ අපිට හම්බුණා නම් ඔක ඊට වඩා හොඳයි කියලා නේ. සමහර වෙලාවකදී අපි ධර්මයේ වගේ පාවිච්චි කරනවා වචන පින්වතුනේ අකුසල් වලටම. අනේ ඕක මට තිබ්බනම් හොඳයි කියන්නෙත් නැහැ. අනේ ඒක යාලට ඕනේ නැහැ. එහෙම කියන්නෙත් නැහැ. හැබැයි කියනවා ඉතින් තියෙන මිනිසුන්ටම තමයි ඔක්කොම තියෙන්නේ. මේ නොකිය කියන්නේ මොකද්ද? මේක ලැබෙන්න තිබ්බේ තමන් අවිජ්ජාව. අවිජ්ජාව. තියෙන මිනිස්සේ කියන්නේ සංසාරේ පින් ඇති කෙනෙක් මේ. එහෙනම් පින් ඇති මිනිස්සයාටම මේකත් පිනටම ලැබිච්ච එකද නැද්ද? මේකත් ඒ පිනින්ම ලැබිච්ච දෙයක් සතුටු වෙන්න ඕන. දැන් ලොතරැයි දිනුමක් ඇදුනොත් එහෙම පින්නොතනේ මිල මුදලක් තියෙන කෙනෙකුට සතුටු වෙයිද? අනේ පින් ඇතිකමට මේ ආත්මෙත් තියෙනවා. ඒ තියෙන තැනටම මේ ආත්මෙත් ලැබෙන්නේ සංසාරේ ඒ තරම් පින බලවත් ඉඳ කියනවද? නෑ. පින්පව් ගැන උදේ හවස බණ අහන අයත් කියන්නේ පින්පව් ගැන උදේ හවස බණ අහන අයත් කියන්නේ ඉතින් තියෙන එකටම තමයි ඒකත් හම්බෙන්නේ. ඒ කියන්නේ අනේ මොකුත් නැති අපිට හම්බුණා නම් හොඳයි කියන එකනේ. ඒක දැඩි ක්ලේශයක්. අවිජ්ජාව. ඒ කියන්නේ ලෝභයටත් එහා ගිය ලෝභය, විෂම ලෝභය. බලන්නකො පින්වත්නි අපි කොච්චර එතකොට කෙලෙස් අපි තුල හැසිරීලා තියෙනවද? හැබැයි අපි දන්නේත් නැහැ. මේක දැඩි ක්ලේශයක් නේද කියලා අපි දන්නෙත් නැහැ. හැබැයි අපේ හිත වනසලා ඉවරද නැද්ද? වනසලා ඉවරයි. ඒක නිසා බලන්න කියනවා මගේ හිත තමන්ගේ හිත ගැන බලන්න කියනවා වැඩියෙන්ම මගේ කාලය ගෙවෙන්නේ ජීවිතේ ගෙවෙන්නේ ඒ විෂම ලෝභයෙන් යුක්තවද නැද්ද කියලා. එහෙන් බලපුවම තමන්ට මේක තේරුම් ගන්න පුළුවන් නේ. අනුන්ගේ හිත පේන්නේ නැති වුණාට තමන්ගේ හිත දන්නවනේ. ඊළඟට බලන්න කියනවා වැඩියෙන්ම තමන්ගේ ජීවිතයේ කාලේ අපි ගෙවලා දාන්නේ ව්‍යාපාදයෙන් යුක්තවද නැද්ද කියලා හොඳට බලන්න කියනවා. ව්‍යාපාදයෙන් කියන්නේ ද්වේෂසිත. ද්වේෂසිත. එතකොට ද්වේෂය කියන එක අතීතයේ වෙච්ච දේවල් මත වෙන්න පුළුවන්. අනාගතයේ ওই මිනිස්සු අපිට මෙහෙම කරන්න බැරි නෑ කියලා ඉන්න පුළුවන්. තමන්ගේ ප්‍රිය කෙනෙක් ඉන්නවා නම් ප්‍රිය කෙනාට හොඳ නරකක් කළොත් කෙනෙක් එයා ගැන අපිට ද්වේෂය ඇති වෙන්න පුළුවන්. තමන් අප්‍රිය කෙනෙක් හිටියොත් අප්‍රිය කෙනාට හොඳ කරන කෙනෙක් ගැන ඇති වෙන්න පුළුවන් ද්වේෂය. කොච්චර විදිහට ද්වේෂය ඇති වෙනවද? වැස්සටත් බනිනවනේ. වැස්සොත් වැස්සටත් බනිනවා. පෑයුවොත් පායන එකටත් බනිනවා. බලන්නකො ද්වේෂසිතේ හැටි. අවුවැසි සුළඟ ගැන පවා ගැටෙනවද නැද්ද පින්වත්නි? ගැටෙනවා. එතකොට බලන්න කියනවා තමන්ගේ සිතේ මේ බලන්න මේ නිවනට සාදුකාර දුන්නා වගේ නෙමෙයි. ලොකු විමසීමකින් දවස ගෙවන්න කියන්නේ මේ. ලොකු විමසීමකින් දවස ගෙවන්න. මොකක් ගැනද විමසීමෙන් ගෙවන්න කියන්නේ? තමන්ගේ හිත ගැන. අඩුම තරමේ රැයක් ගෙවෙන වෙලාවෙවත් හිතලා තියෙනවද අද දවසේ මට කී වාරයක් තරහ ගියාද? අද දවසේ කොච්චර මට තරහ ගියාද? හිතනවද? නෑ. අපේ හිතවලට වෙලා තියෙන්නේ අර වාජනයක් පින්නතුනේ පැත්තකට දාලා තිබ්බම ටික කලක් යනකොට පින්නතුනේ කිලුටෙමුත් කිලුටටපත් වෙලා යනවනේ. ඒ වගේ. ගෙදර අතු ගානවා නම් උදේට හවසට, පුටු ටික පිස දානවා නම් උදේට හවසට, මූණ හොදනවා නම් උදේට හවසට, දත් ටික මදිනවා නම් උදේට හවසට. ඇයි උදේට හවසට හිත ගැන විමසීමක් ඔබ නොකරන්නේ?
බේරගන්න තියෙන්නේ ඕකනේ. ලොකුම දේ. දත් ටික කොහොමත් හැලෙනවා දෙපාර නෙවෙයි දහවතාව මැන්දත්. මම මේ කියන්නේ දත් මදින්න එපා කියලාත් නෙවෙයි. නමුත් ඊට වඩා මහ විනාශයක් තියෙනවා පින්වත්නි. හිත පිරිසිදු කරගන්න විමසුවේ නැත්තම් අපි. ඊළඟට බලන්න කියනවා තීන මිද්දෙන්, ඒ කියන්නේ කුසීතකම් වලින්, සිතේ ගතේ පසුබැසීම් වලින් දවස වැඩියෙන්ම ගත වුණාද? ඊළඟට උද්ධච්චයෙන්. උද්ධච්චයෙන් කියන්නේ උද්ධච්ච ස්වභාවය දන්නවනේ, සිතේ ඉල්පෙන ස්වභාවය. විචිකිච්ඡාවෙන් වැඩියෙන්ම කාලය ගෙවුවද නැද්ද? ඊළඟට බලන්න කියනවා ක්‍රෝධයෙන්ද මං වැඩියෙන්ම කාලය ගෙව්වේ ක්‍රෝධය නැතුවද අක්‍රෝධයෙන්ද? ඊළඟට බලන්න කියනවා සංකිලිට්ඨ චිත්ත. ඒ කියන්නේ සිත කිලුටු කරගෙනද මං දවස වැඩි කාලයක් ගෙව්වේ නැත්තම් සිත කිලුටු කරගන්නේ නැතුව මං දවස වැඩි කාලයක් ගෙව්වද? නැවත කියනවා මේ අනුන්ගේ හිතවල ඉව නෙවෙයි හොයන්න කියන්නේ. මේ හොයන්න කියන්නේ තමන්ගේ හිත වැඩියෙන්ම අද දවසේ ගත කළේ දවස වශයෙන් බලමුකෝ. මම වැඩියෙන්ම ගත කරලා තියෙන්නේ කිලුටු වෙච්ච හිතකින්ද කිලුටු නැති හිතකින්ද? ඊළඟට සාරද්ධ කාය. සාරද්ධ කාය කියලා කියන පිනත් ගිලන් කය. කියන්නේ කය අද දවසේ මම වැඩියෙන්ම ගත කළේ කය රෝගීව තියාගෙනද නැත්නම් නිරෝගීව කාලය ගත කරාද? මේ ශාසන ප්‍රතිපදාවේදී ඔබට කායික රෝග තියෙනවා නම් වහා ප්‍රතිකාර අරගෙන ඒ කායික රෝග සුව කරගන්න පින්නොත්. මොකද මේ කායික එහෙම බෑ මේවා එක වීරිය තියෙන්න ඕන කියලා මේ කායික රෝග එක හැපි ඉන්න ඕන කමක් නැහැ. ඒවා සුව කරගත්තොත් පහසුයි අපිට. යම් කාලයක රෝගාබාධ බහුල නම් ඒ කාලේ ප්‍රධාන වීරිය වඩන්න බෑ. ඒ නිසා කය සුවපත් කරගන්න ඕනේ. ලෙඩ දුක් තියෙනවා නම් ඒවා පින්වත්නි සුවපත් කරගන්න ඕනේ. දැන් අතීතේ බණ පොතේ තියෙනවා ඔය ආනන්ද මහතෙරුන් වහන්සේ හැමත් පින්නතුනේ එක්තරා කාලයක බඩ විරේකයක් කරලා තමයි පින්නොත් පහුවදා ඉඳන් ආයේ කර්මස්ථානේ වඩන්න පටන් ගන්න තියෙන්නේ. එයි මේ කය සුද්ධ වුණාම පහසුයි. කය සැහැල්ලුයිනේ. ඒකට කියන්නේ කිරි විරේකයක් කළා කියලා. කිරි වලින් විරේකයක් කරලා දෙනවා. එතකොට මේ කයේ තියෙන බොහෝ රෝගාබාධ නැති වෙනවා මේ විරේකයත් එක්ක. එහෙම කරලා තමයි ආපහු ප්‍රතිපදාවේ වෑයම් කරන්නේ. දෙර කායික රෝගාබාධ ඉක්මනට සුව කරගන්න ඕන පින්නත්. ඒවා එක්ක හැපි හිටියොත් ඒ හැපිල්ලස්ස ඊළඟට එනවා ද්වේෂය පින්නත්. කායික පීඩාවත් එක්ක එනවා පින්නත් ද්වේෂය කියන එක. මොකද ඊට පස්සේ ඉන්න පුළුවන් මේකෙන්ද මට මොකුත් කරගන්න නැහැ. මැරිලවත් යන්නේ නැහැ නේ. මම මහ පව්කාරයෙක්. ඔහොම එන්න පුළුවන් අදහස් නේ. ඊට පස්සේ ආයෙ සිතට එනවනේ. ඊළඟට කියනවා පින්වත්නි කුසීත මම දවස වැඩියෙන්ම ගෙවලා දැම්මේ කුසීත කමින්ද නැත්තම් කුසීත නොවන වීරවන්ත ස්වභාවයෙන්ද? වැඩියෙන්ම කාලය ගෙව්වේ කුසීතවද නැත්තම් වීරයෙන් අද දවසේ කටයුතු කළාද? බලන්න කියනවා විමසලා. අනුන්ගේ හිත නෙමෙයි තමන්ගේ හිත. අසමාහිත විසිරිච්ච හිතකින්ද අද දවසේ වැඩියෙන්ම කාලය ගෙව්වේ නැත්තම් හිත බොහෝම හොඳට එකඟ කරගෙන මගේ වසඟේ අද වැඩි කාලයක් මං හිත තියාගත්තා කියලා තමන්ට හඳුනගන්න පුළුවන්ද? දැන් මෙහෙම විමසුමක් ඔබ ජීවිත කාලේ කරලා තියෙනවද? කරලා තියෙනවද නැත්නම්? හොඳයි. දැන් මේ කියන කාරණා ටික බලන්න. අවිජ්ජාව කියන්නේ විෂම ලෝභේ, ව්‍යාපාදේ කියන්නේ ද්වේෂසිත, තීන මිද්දේ කියන්නේ සිතේ ගතේ පසුබැසීම, උද්ධච්චේ විචිකිච්ඡාව, ක්‍රෝධය, කෙලෙසුන්ගෙන් කිලුටු වෙච්ච හිත, ඊර්ෂ්‍යාව, මානය ආදී දේවල්, සාරද්ධ කාය, ගිලන් කය, කුසීතකම, අසමාහිත භාවය. මේ ඒවා එක්ක බලද්දී මේවයින් යුක්තව වැඩියෙන් කාලය ගෙවුවද ඇත්තු මේවා නැතිව වැඩියෙන් කාලය ගෙවුවද? දැන් මේ ටික ඔක්කොම අයිති කුසල් පසටද අකුසල් පසටද? අකුසල පක්ඛිකා. ඒ කියන්නේ අකුසල පක්ෂේටයි.
දැන් මම ඔබෙන් අහන්නේ මේ කියන දේවල් වලින් යුක්තව දෝබ වැඩියෙන්ම ජීවිතේ ගෙවුවේ මේ කියන දේවල් වලින් තොරව වැඩියෙන්ම කාලය ගෙවුවද? ඈ කියන්නකෝ බලන්න. දැන් ඔය ඇත්තන්ගේ හිත ගැන ඔය ඇත්තන්ට කියන්න බැරි නෑනේ. වැඩියෙන් ගෙවුවේ මේ ටික නැතුවද ඇතුවද? ඈ මේ ටික ඇතිව. ඒ කියන්නේ ව්‍යාපාද ද්වේෂය නැතිව කාලය ගෙවුවා ද්වේෂය ඇති වුණ වෙච්ච අවස්ථා අඩුයි. තීන මිද්දේ නැතිව ගෙවපු කාලය වැඩි තීන මිද්දේ ඇතුව හිඳපු කාලය අඩුයි කියලාද කියන්නේ? හොඳයි මම මෙහෙම අහන්නම්කෝ. පළවෙනි එක අවිජ්ජා ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච විචිකිච්ඡා. උතන තියෙනවා නීවරණ පහම. පංච නීවරණයන්ගෙන් යුක්තව ගෙවපු කාලය වැඩිද පංච නීවරණයන්ගෙන් තොරව කාලය ගෙවපු වැඩිද? දැන් කියන්නකෝ. පංච නීවරණයන්ගෙන් යුක්තව ගෙවපු කාලය වැඩිද පංච නීවරණයන්ගෙන් තොරව ගෙවපු කාලය වැඩිද? ඈ ඔය දෙකෙන් වැඩි මොකද්ද? ඈ මොකද්ද වැඩි පිනොත්නේ? පංච නීවරණ වලින් යුක්තව ගෙවපු කාලේ වැඩි. දැන් එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් ඉස්සෙල්ලා එකින් එක කියද්දි කියනවා නැතිව ගෙවපු කාලේ වැඩි කියලා. දැන් නීවරණ එක හදි කියනවා ඒවා එක්ක ඉඳපු කාලේ වැඩි කියලා. දැන් එතකොට හිතන්න මේ ඔක්කොම අකුසල් පසට නම් අයිති. සංකිලිට්ඨ චිත්ත සිත පිරිසිදුවටම තියාගත්තු අවස්ථාද වැඩි සිත කෙලෙසිච්ච අවස්ථාද වැඩිද? සමහර විටකදී අපේ හිත කෙලෙසිලා කියලා අපි දන්නේ නැහැ පින්නත්. අපි ඒක අඳුනා ගන්න තරම්වත් සිහිනුවණින් නෑ. මේ ටික නැතුව කාලේ ගෙව්වා වැඩි නම් ඒක මේ ශාසන ප්‍රතිපදාවේ ලොකු මට්ටමක්. හැබැයි මේ ටික තියෙනවා කියලා කියන්නේ දුක් වෙන්න දෙයක් නැතුවමත් නෙවෙයි. නමුත් දුක් වෙලා වැඩකුත් නැහැ. දුක් වෙන්න දෙයක් නැත්තේ නෑ. නමුත් දුක් වුණා කියලා පළක් නැහැ. දැන් කරන්න තියෙන එක දෙයයි. කැඩපතින් වතුර භාජනින් මූණ බලපුවම කැලැල් අඳුරු පැහැවෙච්ච තැන් දැක්කම මොකද කරන්න ඕනේ? වීරිය කරන්න ඕන. මත්තෙහි මොනියම් හෝ ක්‍රමයකින් ඉක්මනට ඒ අඳුරු ලප කැලැල් ඉවත් කරගන්න. අන්න ඒ වගේ බලන්න කියනවා කාලය ගෙවන්නේ වැඩියෙන්ම අවිජ්ජාවෙන් යුක්තව කියලා පේනවා නම් වීරිය කරන්න කියනවා ඔළුවට ගිනි ගත්තා වගේ ඇඳගෙන ඉන්න ඇදි වස්ත්‍රයට ගිනි ඇවිලුණා වගේ ඒ ඇතිව තිබෙන අවිජ්ජාව දුරු කර ගැනීම පිණිස වීරිය කරන්න කියනවා. වැඩියෙන්ම හිතට ද්වේෂය ආපු වාර තියෙනවා නම් ඒ ආපු ද්වේෂය දුරු කරගන්න වීරිය කරන්න කියනවා පින්නතුනේ ඇඳගෙන ඉන්න වස්ත්‍රයට ගිනි ඇවිලුණා වගේ. ඔළුවට ගින්නපත් වුණා වගේ පින්වත්නි අධික මාත්‍ර වීරයක් ආරම්භ කරන්න කියනවා. අකුසල පසට අයිති මේ අවිද්‍යාව ව්‍යාපාදේ තීන මිද්දය උද්ධච්චය විචිකිච්ඡාව ක්‍රෝධය කෙලසිච්ච හිත ගිලන් කය කුසීත භාවය හිතේ එකඟකමක් නැතිකම මේවා වැඩියෙන් තමන් තුළ තියෙනවා කියලා දැනගන්නවා නම් පේනවා නම් තමන්ගේ හිත ගැන විමසද්දී වහා ඒ ටික දුරු කරගන්න අධික මාත්‍ර කැමැත්තක් වීරයක් උපද්දව ගන්න කියනවා. තේන භික්කවේ භික්ඛුනා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං. එසේ දකිනවනම් ඒ පාපී වූ ලාමක අකුසල ධර්මයන්ගේ පහානාය ප්‍රහාණය පිණිස දුරු කිරීම පිණිස අදිමත්තෝ චන්දෝච අධික මාත්‍ර කැමැත්තක් මම මේක දුරු කරගන්නවාමයි කියලා කැමැත්තක් ඇති කර අධික කැමැත්තක් ඒක. ඒ අධික කැමැත්ත ලාමක පාප ධර්මයට නෙමෙයි. ලාමක පාප ධර්මය දුරු කරගන්න කැමැත්ත ඇති කරගන්න ඕන. මම මේක දුරු කරගන්නම ඕනෑ කියලා අදිමත්තෝ චන්දෝච අධික මාත්‍ර කැමැත්තක් ඇති කරගන්න කියනවා. වායාමෝච වෑයමක් ඇති කරගන්න කියනවා. මේ වචන ටික බලන්නකෝ. අධික මාත්‍ර කැමැත්තක් ඇති කරගන්න කියනවා. මොකටද? අකුසල ධර්මයට නෙමෙයි අකුසල ධර්මයේ දුරු කරගන්න. අධික මාත්‍ර කැමැත්තක් ඇති කරගන්න කියනවා. වායාමෝච
වෑයමක් ඇති කරගන්න කියනවා. උත්සාහෝච උත්සාහයක් ඇති කරගන්න කියනවා. උස්සෝල්හීච ඒ කියන්නේ දැඩි මහත් උත්සාහයක් ඇති කරගන්න කියනවා. උත්සාහෝච කියන්නේ උත්සාහයක්, ඊළඟට උස්සෝල්හීච කියන්නේ මහත් වූ උත්සාහයක් ඇති කරගන්න කියනවා. අප්පටිවානීච අප්පටිවානීච කියලා කියන්නේ පහු බහින්නේ නැති ස්වභාවයක්, නොපසුබට භාවයක් ඇති කරගන්න කියනවා. ඊළඟට කියනවා පින්වත්නි සතිච සිහියක් උපද්දව ගන්න කියනවා. සම්පජඤ්ඤංච නුවණක් ඇති කරගන්න කියනවා. මොකේටද? මේ කියන ලාමක කුසල ධර්මයෝ ප්‍රහාණය කරගන්න. දැන් නුවණින් විමසනකොට මං දවසේ වැඩියෙන්ම කාලේ ගෙව්වේ අවිද්‍යාවෙන්ද අවිද්‍යාව නැතුවද? මං වැඩියෙන්ම කාලේ ගෙවන්නේ ව්‍යාපාදයෙන්ද ව්‍යාපාදේ නැතුවද? මං වැඩියෙන්ම කාලේ ගෙවන්නේ තීන මිද්දයෙන් යුතුවද තීන මිද්දේ නැතුවද? මෙහෙම විමසනකොට පේනවා නම් වැඩියෙන්ම කාලේ ගෙවන්නේ අවිජ්ජාව නැතුව. වැඩියෙන්ම මම කාලේ ගෙවලා තියෙන්නේ ව්‍යාපාදේ නැතුව. වැඩියෙන්ම මම කාලේ ගෙවලා තියෙන්නේ තීන මිද්දේ නැතුව කියලා කුසල පක්ෂයට ගෙනෙන දේවල් ටික නම් පේන්නේ. මං වැඩියෙන්ම කාලේ ගෙවලා තියෙන්නේ හිත එකඟ කරගෙන. මගේ හිත කිලුටු කරගෙන නෙමෙයි වැඩි කාලයක් මං ගෙවලා තියෙන්නේ කියලා යම් දාකදී හරි පෙනෙයි. එසේ පෙනීම පිණිස වෑයම් කරන්න ඕනද නැද්ද? වෑයම් කරන්න ඕන. එසේ වෑයම් කරනකොට පින්වත්නි එහෙම පේනවා නම් තමන් දැන් අදහරි විමසනකොට පේනවා නම් මගේ හිතේ ඒ අකුසල් පස තිබුණට වඩා කුසල් පස වැඩි. මම වැඩියෙන්ම කාලේ ගෙවලා තියෙන්නේ ඒ කුසල පක්ෂයට අයිති සිටිවිලි වලින් කියලා පේනවා නම් එතකොට මොකද කරන්න ඕන? කණ්ණාඩියෙන් මූණ බලනකොට ලස්සනට පැහැපත්ව තිබිච්ච කෙනා සතුටු වෙලා ප්‍රමෝදයටපත් වෙලා ඒ ලස්සන පවත්වා ගැනීමට වෑයම් කරනවා වගේ පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තේන භික්කවේ භික්ඛුනා තේසු ඒව කුසලේසු පතිට්ඨාය. එසේ දකින්නා වූ භික්ෂුව මහණෙනි තේසු ඒව කුසලේසු පතිට්ඨාය. ඒ කුසල ධර්මයන් වලම පිහිටාගෙන මොකක්ද ඒ කුසල ධර්මයේ? අවිද්‍යාවෙන් යුක්ත ඒක ලාමක අකුසල ධර්මයක්. ඒ අවිද්‍යාවෙන් තොරවීමම කුසලයක් නේ. මතක තියාගන්න ඔබට අවිජ්ජාව තියෙන්න පුළුවන්. ඒ අවිජ්ජාව දුරු කරපුවාම දුරු කරපු තැනම තියෙන්නේ කුසලය. කොච්චර ලේසියක්ද බලන්නකො පින්නත් නේ. හිතට තරහ වෙනවා. හිතට එන තරහව දුරු කරන්න විතරයි තියෙන්නේ. හිතට එන තරහව දුරු කරපුවාම එතනම තියෙන්නේ මොකද්ද? කුසලයක්. බලන්නකෝ හිත විසිරෙනවා. වෙන වැඩේ ඒක. විසිරෙන හිත නතර කරගත්තොත් නතර කරපු තැනින්ම තියෙන්නේ මොකද්ද? කුසලය. හිතට කුසීතකම එනවා. ඒ කුසීතකම හිතට එනකොට ඒ කුසීතකම දුරු කරගන්න විතරයි තියෙන්නේ. කුසීතකම දුරු කරපු මාත්‍රෙම තියෙන්නේ මොකද්ද? කුසලයක්. එතන තියෙන කුසලය. කොච්චර පහසුවක්ද ඒක අපිට? ඒ ටික දුරු වුණාට පස්සේ හමු වෙන්නේ කුසලය. එතනින් පස්සේ පින්නතුනේ කුසල් පසේ යම් ධර්ම වෙයි නම් කුසල පක්ෂයටයි tie සියලු ධර්ම පින්නතුනේ වහ සම්පූර්ණ වෙන්න පිරෙන්න පටන් ගන්නවද නැද්ද? පිරෙන්න පටන් ගන්නවා. වෙන්න ඕන දේ තමයි කුසලය වැඩිම පිණිස කුසල් පසෙහි ධර්ම වැඩිම පිණිස පලිබෝධ කර වූ මේ ටික දුරු කරගන්න ඕන. පැහැදිලිනේ. ඒ ටික දුරු කරගත්තට පස්සේ පින්වත්නි කුසල් පස සුවසේ වැඩෙනවා. දැන් හිත එකඟ කරගත්තා කියමු. හිත එකඟ කරගත්තු කෙනාට ප්‍රාර්ථනා තියන්න ඕනේ නැහැ, හිතන්න ඕනේ නැහැ මම යථාර්ථය දකින්නවා කියලා ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියලා හිතවිලි පහල කරන්න ඕනේ නැහැ. හිත එකඟ කරගත්තු කෙනා යථාර්ථය ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියන එක වෙන වැඩක් කොහොමත්. බලන්නකෝ. චේතෝ කරණීය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය බුදුහාර වෙන්නනවා මේක. හිත එකඟ වෙච්ච කෙනා, හිත එකඟ කරගන්න කෙනා බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ, ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ, හිතන්න ඕනේ නැහැ මම යථාභූත ඥාන දර්ශනය ඇති කරනවා කියලා.
හිත එකඟ වෙච්ච කෙනා කොහොමත් ඇත්ත ධර්මයේ දකිනවා. ඒක ධර්මතාවයක් කියනවා. ඒක ධර්මතාවයක්. එතකොට බලන්න කොච්චර අනුග්‍රහයක් තියෙනවද පින්වත්නි. මේ ධර්ම ටික අකුසල්. ඒ අකුසල් ටික නතර කරපු තැනම තියෙන්නේ මොකද්ද? කුසලය. එතනින් පස්සේ කුසල පක්ෂයට අයිති යම් තාක් ධර්ම වෙත්නම් ඒ සියල්ල සුවසේ වැඩෙනවද නැද්ද? සියල්ල සුවසේ වැඩෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ කුසල් දහම් වල පිහිටාගෙන උත්තරින් ආසවානං khයාය යෝගෝ කරණීයෝ උත්සාහ කරන්න කියනවා. මොකද්ද? මත්තේහි සියලු කෙලෙස් ධර්මයෝ ප්‍රහාණය කිරීම පිණිස. ඒ කියන්නේ මොකකටද? උතුම් අරහත් ඵලයේ පිණිස වෑයම් කරන එක තමයි කරන්න තියෙන්නේ කියනවා. හිත ගැන විමසන්න තමන්ගේ හිත ගැන විමසනකොට අකුසල් පසට අයිති දේ වැඩියෙන් තියෙනවා කියලා පේනවා නම් අධික මාත්‍ර කැමැත්තක් වීරයක් දැඩි උත්සාහයක් ඇති කරගන්න කියනවා. මොකටද? ඒ ටික දුරු කරගන්න. එහෙම හිත ගැන විමසනකොට යම් වෙලාවක දැක්කොත් දැන් මේ අකුසල් පසට අයිති දේවල් මගේ ළඟ අඩුයි. මං ළඟ තිබිච්ච ඒ අකුසල් පසට ඒවා දුරු වෙලා ඉස්සර මට හරියට ව්‍යාපාදේ තිබුණ ද්වේෂය. නමුත් දැන් ද්වේෂය එන්නේ මගේ හිතට. දවසක් ඒ ඔබට මේක දකින්න. ඉස්සර මං කුසලයට හරි කුසීතයි. නමුත් දැන් මගේ කුසීතකමක් කුසලයට නෑ. දවසක් ඒ ඔබට මේක පේන. හැබැයි ඒකට බෙහෙසෙන්න ඕනේ. අන්න එදාට මොකද්ද කරන්නේ? ඔබ කුසල ටිකක් සම්පූර්ණ වෙලා කුසල් පසට ඔබ බර වෙලා කුසල පක්ෂයට ඔබ බර වෙලා දැන් මොකද්ද කරන්න කියන්නේ? ඒ ටික පිරිහෙලා ගන්නෙ නැතිව සියලු කෙලෙසුන් දුරු කරගෙන උතුම් අරහත් ඵලයට පත්වීම පිණිස ඉතිරි කළ යුතු ටික කරන්න පටන් ගන්න කියනවා. බුදුහාමුදුරුවෝ කොච්චර අනුකම්පාවකින්ද අපිට මේ ටික කියලා දෙන්න ඇත්තේ. බලන්නකො මේ අපිට කාටත් පින්නතුනේ අතරමං නොවෙන්න සාසනෙන් වැටෙන්න නොදී සාසනෙන් පින්වත්නි ගිලිහෙන්න නොදී අපිව පියවරෙන් පියවර නිවන කරාම අරන් යන හැටි අතින් අල්ලගෙන ගමන එක් කරගෙන යන අම්මා තාත්තා වගේ නේද? මේ කරන්නේත් ඒකනේ. එවන් සම්බුද්ධ ශාසනයක පින්වන්ත සියල්ලෝ අප්‍රමාදී වෙත්වා. අනුන් ගැන හොයන එකට වඩා තමන් ගැන හොයන එක හරි ලාභයි. ඒක සංසාරේ ලොකු පිහිටක්. ඒ හින්දා අද අදිෂ්ඨාන කරන්ට අනුන් යටත් කරගන්න මට ඕනේ. හැබැයි මම මැරෙන්න කලින් මට යටත් කරගන්නවා. මම මට යටත් කරගන්නවා. අනුන්ගේ හිත අපිට ඕන හැටියට පවතින්න ඕන කියලා එකක් නැහැ. හැබැයි මම මගේ හිත මට ඕන විදිහට පවත්වා ගන්නවා. අද හැම ගැටුමක්ම පවුලේ ඉඳන් එළියට පවුල් පරිසරයේ ඉඳන් එළියට ගත්තම හැම ගැටුමක්ම තියෙන්නේ අනික් අය Tamanට ඕන හැටියට තියාගන්න කියන යන එක නිසාද නැද්ද? අනික් අය Tamanට ඕන හැටියට තියාගන්න ඕන හින්දා. දරුවෝ Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා දෙමව්පියෝ හිතනවා. දෙමව්පියෝ වයසට ගියාම Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා දරුවෝ හිතන් ඉන්නවා. ස්වාමියා Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා බිරිඳ හිතන් ඉන්නවා. බිරිඳ Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා ස්වාමියා හිතන් ඉන්නවා. ලේලි Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා නැන්දම්මා හිතන් ඉන්නවා. නැන්දම්මා Tamanට ඕන හැටියට ඉන්න ඕන කියලා ලේලි හිතන් ඉන්නවා. හැබැයි ඔක්කොම එක එක්කෙනාට ඕන හැටියට ඉන්න හදනවා. Tamanට උවමනා පරිද්දෙන් හදාගන්නේ. ඒ නිසා දිනන්න වගේ යන පෙරදිච්ච ලෝකයක්. තමන්ගේ වසඟේ පවත්වා ගන්න. තමන්ගේ සිත ගැන විමසන අය බවට පත් වෙන්න. හැම දිනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ අංක 144 උඩකුඹුරේ ගෙදර දොරනෑගම මැදවල හාරිස්පත්තුව යන ලිපිනෙහි පදිංචි ඩී.එම්. උදේ බණ්ඩාර දිසානායක මහත්මයා ඇතුළු දිසානායක පවුලේ පින්වන්ත සියලුම දූ දරු පිරිස විසින්
අරමුණු අතරට එක් වෙන්නේ වසර 17කට පෙර පරලොව සැපත් DM හීම් බණ්ඩා පියාණන් ඇතුළු පවුලට සහ සම්බන්ධ සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා වගේම ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. එස්.එම්. විසෝමණිකේ මෑණියන් ඇතුළු පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව පතනවා. ඒ වගේම කුෂානී දිසානායක ලහිරු නිරෝෂන් කාවින්ද යොමාලි අනුශරී ඉසුරු සචිනි මනෝද්‍ය ඉරාන් නිමින් යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා කටයුතු අනාගත අභිවෘද්ධිය සිද්ධ වේවා හැමට නිදුක් නිරෝගී සුවත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානමේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කළ හැමට සිත පතනවා. ඒ වගේම හැම දිනාට මේ උතුම් බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ දේශනාව දායකත්වයේ දරන හැමටත් සවන් දෙන ලක්වැසි ලෝවැසි සියලුම පින්වතුන්ටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් ඒ වගේම පූජනීය අපේ කල්යාණ මිත්‍ර කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පූජනීය වැලිමඩ සද්ධා සීල ස්වාමීන් වහන්සේටත් උග්ගල්ගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩ සිටින අවසරයි බුල්දෙනියේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ සහ විල්ලානේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව පතනවා. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින සියලු ලෝකවාසී සත්වයින්ටත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි පතනවා වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂක අංශවල සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි කර්මුණු පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං පං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංකා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ
අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.